Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සමීර එදිරිසිංහ ආචාර්යතුමා සමග අපි තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනිමු. සුබ උදෑසනක් ආදරණීය දුවේ පුතේ. සිත ගුරු ගෙදර උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයට අදාළව තවත් වැදගත් පාඩම් මේක කීපයක් ඔබ හමුවේ තබන්න අපි මේ විදියට අදත් සිත ගුරු ගෙදර වැඩසටහනින් එකතු වෙනවා. පුතේ අපි ගිය සතියේ ඇත්තටම කතා කරා තර්ක ශාස්ත්‍රය කියන විෂයට අදාළව නැත්නම් තර්ක ශාස්ත්‍රය කියන විෂය හදාරන්නේ නවකයන්ට ඉතාම වැදගත් වන වැදගත් සංකල්ප කීපයක් පිළිබඳව අදත් ඒ වගේ වැදගත් සංකල්ප කීපයක් ඔබ හමුවේ තබන්නයි අපි මේ උත්සාහ කරන්නේ. එතකොට අපි ගිය සතියේ පුතේ කතා කරා තර්ක ශාස්ත්‍රයේදී මොකක්ද තර්කයක් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා තර්කයක ඇගයුම් ගැන. ඊට පස්සේ අපි කතා කරා මොකද මේ ප්‍රබල සහ දුබල තර්ක පිළිබඳව. ප්‍රබල සහ දුබල තර්ක පිළිබඳව අපි කතා කරා. එතකොට පුතේ මේ තර්ක හැදෙන්නේ ඇත්තටම වාක්‍ය වලින්නේ. මේ වාක්‍ය කියන වචනය අපි සාමාන්‍යයෙන් තර්ක ශාස්ත්‍රය කියන විෂය තුළ පාවිච්චි කරන්නේ. අපි ඒකට කියනවා ප්‍රස්තුතයක් කියලා. තර්ක ගොඩනැගෙන්නේ වාක්‍ය වලින් නෙමෙයි පුතේ. තර්ක ශාස්ත්‍රයේ ප්‍රස්තුත වලින් ප්‍රස්තුතයක්. ඒක දැනගන්න ඕන මොකද්ද මේ තර්ක ශාස්ත්‍රයේ ප්‍රස්තුතයක් කියලා කියන්නේ. හරි? දැන් මෙහෙමයි. දැන් ওই භාෂාව තුල තියෙන වාක්‍ය ප්‍රධාන වශයෙන් පුතේ කොටස් දෙකකට බෙදෙනවා. අර්ථවත් වාක්‍ය, අර්ථ ශූන්‍ය වාක්‍ය. අර්ථවත් වාක්‍ය, අර්ථ ශූන්‍ය වාක්‍ය. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය අර්ථ ශූන්‍ය කියන අර්ථවත් භාවයක් නැති වාක්‍යනේ. ඔය ගොඩාක්ම ව්‍යාකරණානුකූල නොවන වාක්‍ය අර්ථ ශූන්‍යයිනේ. දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ උදාහරණ. ඔබේ කල්පනාවේ ඝනකමක මහත. ඔබේ කල්පනාවේ ඝනකමක මහත. හරි. එතකොට ඕක ඇත්තටම අර්ථ ශූන්‍ය වාක්‍යයක්. තර්ක ශාස්ත්‍රයේදී ඔය වගේ අර්ථ ශූන්‍ය වාක්‍ය පුතේ තර්ක හදන්න අපි ඇත්තටම යොදාගන්නේ නැහැ. ඊළඟට එක වීදුරුවකට වඩා ගයන්න එපා. එක වීදුරුවකට වඩා ගයන්න එපා. පෙති විහිදා සිනාසන රෝසමල. ඕ වගේ අර්ථ ශූන්‍ය වාක්‍ය තර්ක භාෂාවේ තර්ක හදන්න අපි භාවිතා කරන්නේ නැහැ. ඊළඟට පුතේ මෙහෙම දෙයක් තියෙනවා. සමහර වාක්‍ය තියෙන පුතේ ව්‍යාකරණානුකූලයි. සමහර වාක්‍ය තියෙන ව්‍යාකරණානුකූලයි. හැබැයි ව්‍යාකරණානුකූල වුණාට මතක තියාගන්න ඕන ඒවා අර්ථවත් නැහැ. සමහර ඒවා තියෙන එහෙම. මම මාක්ස්වාදයේ සමග විවාහ වී ඇත්තෙමි. මේ වාක්‍ය ඇත්තටම ව්‍යාකරණානුකූලයි. නමුත් පුතේ අර්ථවත් නැහැ. සමකෝණී ත්‍රිකෝණේ සිනාසෙයි. ගණිත සමීකරණයේ නගරයට යයි. ඕ වැඩක් නැහැ. ඒ නිසා තර්ක ශාස්ත්‍රයේදී අර්ථ ශූන්‍ය වාක්‍ය තර්ක හදන්න යොදාගන්නේ නැත කියලා මතක තියාගන්න. දැන් ඔන්න අපි බෙදුවනේ වාක්‍ය ප්‍රධාන කොටස් දෙකකට අර්ථවත් වාක්‍ය අර්ථ ශූන්‍ය වාක්‍ය. මේ අර්ථවත් වාක්‍ය තවත් කොටස් දෙකකට බෙදෙනවා විස්තරාත්මක වාක්‍ය හා විස්තරාත්මක නොවන වාක්‍ය කියලා. විස්තරාත්මක වාක්‍ය විස්තරාත්මක නොවන වාක්‍ය. විස්තරාත්මක වාක්‍ය විස්තරාත්මක නොවන වාක්‍ය. එතකොට ඔයාලා දැනගන්න ඕන මොකක්ද විස්තරාත්මක වාක්‍යයක් කියලා කියන්නේ මොකක්ද විස්තරාත්මක නොවන වාක්‍යයක් කියන්නේ. මෙහෙමයි. අපේ තර්ක ශාස්ත්‍රය තුල තියෙන සමහර වාක්‍ය තියෙනවා ඇත්තටම පුතේ අපේ භාෂාව තුල භාවිතා කරන සමහර වාක්‍ය තියෙන ඇත්තටම අර්ථවත්. හැබැයි විස්තරාත්මක නොවන ගණයට වැටෙනවා. ලොජික් වලට අනුව විස්තරාත්මක නොවන ගණයට අනුව වැටෙනවා. ඒ වගේ වාක්‍ය ඛණ්ඩ කීපයක් තියෙනවා. මම සරලව කියවොත් එක ආශිර්වාදාත්මක වාක්‍ය. අපි ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පීඨයි ඔය වගේ ආශිර්වාදාත්මක වාක්‍ය අර්ථ දැන් බුදු සරණයි කිව්වොත් අර්ථවත් නේ. හැබැයි ඒක විස්තරාත්මක භාවයක් නැහැ. ඒ නිසා අර්ථවත් උනාට විස්තරාත්මක නොවන වාක්‍යයක් තර්ක භාෂාවේ තර්ක හදන්න යොදා ගන්න. එක ආශිර්වාදාත්මක වාක්‍ය. බුදු සරණයි. දෙක සාපකාරී ප්‍රකාශන. සාපකාරී ප්‍රකාශන මේ අපරාධය කළ අයට හෙනහතම වදිත්වා බංග වේවා. ඕවා අර්ථවත් හැබැයි විස්තරාත්මක නැහැ. සාපකාරී ප්‍රකාශන. ආමන්ත්‍රණ ආදරණීය සොයුරිය වෙතටයි. ආදරණීය අම්මා වෙතටයි. අර්ථවත් හැබැයි පුතේ විස්තරාත්මක නැහැ. ඊළඟට ආයාචනාත්මක ප්‍රකාශන. එහෙම නැත්නම් ඉල්ලීම් නැත්නම් ආයාචනාත්මක අනේ පිනට යමක් දෙන්න. අනේ මට කරුණාකර අනුකම්පා කරන්න. අර්ථවත් විස්තරාත්මක නැහැ. ඊළඟ චිත්තාවේග. අහෝ දෙවියනේ ඔහුට සිදු විපතක මහත. චිත්තාවේග කියන්නේ අහෝ දෙවියනේ ඔහුට සිදු විපතක මහත. එක සැරේටම එන හැඟීම් නේ චිත්තාවේග කියන්නේ. අන්න හැබැයි වාර්තවත් විස්තරාත්මක ගණයට වැටෙන්නේ. ඊළඟ ප්‍රශ්නාර්ථ. ඔබේ පාසල කුමක්ද? ඔබේ නම කුමක්ද?
ඔබේ ගම් පළාත කුමක්ද? අර්ථවත් විස්තරාත්මක නැහැ. හරි ඊළඟට විධානාත්මක ප්‍රකාශන නැත්නම් ආවේගශීලී ප්‍රකාශන වහා මෙතනින් පිටව යනු. ආන්නේ වගේ. විධානාත්මක ප්‍රකාශනත් අර්ථවත් වුණාට පුතේ විස්තරාත්මක නැහැ. පොඩි විරාමයක් අරගෙන ඊළඟ කොටසෙන් අපි ඉක්මනින් පුතේ හම්බ වෙමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සමීර එදිරිසිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනිමු. දැන් බලන්න හොඳට බලන්න භාෂාව තුළ භාවිතා කරන වාක්‍ය ප්‍රධාන කොටස් දෙකයි අර්ථවත් අර්ථ ශූන්‍ය. අර්ථ ශූන්‍ය ඒවා අපි අයින් කරනෝනේ. අර්ථවත් වාක්‍ය කොටස් දෙකයි විස්තරාත්මක වාක්‍ය, විස්තරාත්මක වාක්‍ය, විස්තරාත්මක නොවන වාක්‍ය. විස්තරාත්මක නොවන කියන කාණ්ඩයට වැටෙන මේ ප්‍රකාශන අපි කතා කර 7ක්. ආශිර්වාදාත්මක වාක්‍ය, සාපකාරී ප්‍රකාශන, ආයාචනාත්මක ප්‍රකාශන, ආමන්ත්‍රණ, ප්‍රශ්නාර්ථ, චිත්තාවේග, ඊළඟට ආවේගශීලී ප්‍රකාශන. අන්නේ සියල්ලම තර්ක භාෂාවේ තර්ක හදන්න යොදාගන්නේ නැහැ. හේතුව පුතේ අර්ථවත් වුණාට විස්තරාත්මක නැහැ. ඒතකොට අපිට ඉතුරු වෙන්නේ අර්ථවත් විස්තරාත්මක වාක්‍ය විතරයි. ඒ අර්ථවත් විස්තරාත්මක වාක්‍ය වලට තමයි අපි ලොජික් වල ප්‍රස්තුතයක් කියන්නේ. හරි? අර්ථවත් වෙලානේ පුතේ විස්තරාත්මක කියන ගණයට එන්නේ. ඒ නිසා තර්ක ශාස්ත්‍රය කියන මේ විෂය තුල අපිට වැදගත් වෙන්නේ පුතේ විස්තරාත්මක වාක්‍ය විතරයි. ඒ විස්තරාත්මක වාක්‍ය වලට පුතේ අපි ප්‍රස්තුතයක් කියන නම පාවිච්චි කරනවා. ප්‍රස්තුතයක් කියන නම පාවිච්චි කරනවා. අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක් ලොජික් වල ප්‍රස්තුත සරලව විස්තරාත්මක වාක්‍ය වලට අපිට ප්‍රස්තුත කියන නම බය නැතුව පුතේ භාවිතා කරන්න පුළුවන්. හරි? දැන් මම ප්‍රස්තුත කීපයක් නිකන් කියාගෙන යන්නම්. ඔන්න මං කියනවා කොළඹ වරායක් ඇත. ඒක පුතේ සත්‍ය ප්‍රස්තුතයක්. නුවර වරායක් ඇත. ඒක අසත්‍ය ප්‍රස්තුතයක්. මාතර නගරයක් වේ. අන්න සත්‍ය ප්‍රස්තුතයක්. පේරාදෙණියේ විශ්වවිද්‍යාලයක් නැත. අසත්‍ය ප්‍රස්තුතයක්. හරි? සියලු මල් සුවඳවත් වේ. අසත්‍ය ප්‍රස්තුතයක්. හරි? සමහර ගැහැණු අවංක වේ. සත්‍ය ප්‍රස්තුතයක්. අඟහරු මත ජීවීන් ඇත. අසත්‍ය ප්‍රස්තුතයක්. අඟහරු මත ජීවීන් නැත. සත්‍ය ප්‍රස්තුතයක්. එතකොට ප්‍රස්තුතයක් පුතේ සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රස්තුතයක් පුතේ සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කියනවා ප්‍රස්තුතයක් කියන්නේ වෙන හරියම නිර්වචනේ තිතට හරියටම කිව්වොත් ප්‍රස්තුතයක් කියලා කියන්නේ පුතේ සත්‍ය හෝ අසත්‍ය විය හැකි, සත්‍ය හෝ අසත්‍ය විය හැකි අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක් ප්‍රස්තුතයක් වේ. සත්‍ය හෝ අසත්‍ය විය හැකි අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක් ප්‍රස්තුතයක් වේ. සත්‍ය හෝ අසත්‍ය විය හැකි අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක් ප්‍රස්තුතයක් වේ කියලා අපිට කියන්න පුළුවන්. තමයි එහෙනම් විභාගයට අහනවා ප්‍රස්තුතයක් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? එක නිර්වචනය හරියට සත්‍ය හෝ අසත්‍ය විය හැකි අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක් ප්‍රස්තුතයක් වේ. එනිසා අර්ථ ශූන්‍ය වාක්‍ය තර්ක භාෂාවේ තර්ක හදන්න යොදාගන්නේ නැහැ. විස්තරාත්මක නොවන වාක්‍ය ඛණ්ඩ 7ක් විතර කිව්වා. ආශිර්වාදාත්මක, සාපකාරී, ආමන්ත්‍රණ, විදාන, ඊළඟට ආයාචනාත්මක, චිත්තාවේග, ප්‍රශ්නාර්ථ ඒ වගේ ප්‍රකාශනත් තර්ක හදන්න යොදාගන්නේ අර්ථවත් විස්තරාත්මක වාක්‍ය විතරයි. ඒවට අපි තර්ක භාෂාවේ ප්‍රස්තුත කියන නම අපි භාවිතා කරනවා. එතකොට ඉතින් අපිට ඒකෙදි පේනවා මෙන්න මෙහෙම දෙයක්. භාෂාවේ භාවිතා කරන සියලු වාක්‍ය අපේ සිංහල භාෂාවේ භාවිතා කරන සියලු වාක්‍ය ප්‍රස්තුත වෙන්නේ නැහනේ. සියලුම වාක්‍ය ප්‍රස්තුත වෙන්නේ නැහැ. හැබැයි ප්‍රස්තුත සියල්ල වාක්‍ය වෙනවා. හොඳට මතක තියාගන්න. භාෂාවක් තුළ භාවිතා කරන පුතේ සියලු වාක්‍ය ඔය අපි කතා කරපු අර්ථ ශූන්‍ය, ආශිර්වාදාත්මක, සාපකාරී ඒවා සියලු වාක්‍ය ප්‍රස්තුත ගණයට දාන්නේ නැහැ. හැබැයි ප්‍රස්තුත සේරම අවසානයේදී වාක්‍ය වෙනවා. ඒ නිසා ඊටාම වැදගත් සංකල්පයක් තමයි පුතේ වල වැදගත් වෙන මොකක්ද තර්ක ශාස්ත්‍රයේදී මේ තර්ක හැදෙන ප්‍රස්තුත කියලා කියන්නේ. ප්‍රස්තුතයක් කියලා කියන්නේ එහෙනම් සත්‍ය හෝ අසත්‍ය විය හැකි අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක්. එහෙනම් ප්‍රස්තුත පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. අපි ඉදිරියේදී මේවට අදාළ ඔයාලට අභ්‍යාස ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. පොඩි විරාමයක් අරගෙන ඊළඟ කොටසෙන් අපි ඉක්මනින් පුතේ හම්බ වෙමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද
ප්‍රවීණ දේශක සමීර එදිරිසිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනිමු. විරාමයෙන් පස්සේ අපි නැවතත් පුතේ හම්බ වෙනවා. අපි ඊට කලින් ඇත්තටම කතා කරා ලොජික් වල ඇත්තටම මොකද්ද මේ ප්‍රස්තුතයක් කියලා කියන්නේ. ඊට පස්සේ පුතේ අර අපි මුලින්ම කතා කර තර්කයක ඇගයුම් දෙකක් ගැන. සප්‍රමාණ නිෂ්ප්‍රමාණ. ඒ වගේ ප්‍රස්තුතයකත් පුතේ ප්‍රධාන ඇගයුම් දෙකක් තියෙනවා. එතකොට ප්‍රස්තුතයක තියෙන ප්‍රධාන ඇගයුම් විදියට ගන්න පුළුවන් පුතේ ප්‍රස්තුතයක ප්‍රධාන ඇගයුම් තියෙන දෙකක්. එකක් සත්‍ය අනිත් එක අසත්‍ය. ප්‍රස්තුතයක ඇගයුම් දෙකයි සත්‍ය අසත්‍ය. සත්‍ය කියලා කියන්නේ මෙන්න මේක. අපි ඉදිරිපත් කරන කරුණක්. අපි ඉදිරිපත් කරන මොකක් හරි දෙයක් මේ අපි ජීවත් වෙන බාහිර ලෝකේ කරුණුත් එක ගැළපෙනව නම් බාහිර ලෝකේ කරුණුත් එක සැසඳෙනව නම් බාහිර ලෝකේ සිද්ධිවාචක කරුණුත් එක්ක අනුරූප වෙනවා නම් අපි ඒකට කියන පුතේ සත්‍යයි. අපි ඉදිරිපත් කරන දෙයක් බාහිර ලෝකේ කරුණුත් එක්ක සැසඳෙනවා නම් ගැළපෙනවා නම් අනුරූප වෙනවා නම් නැත්නම් සිද්ධිවාචක කරුණුත් එක්ක සැසඳෙනවා නම් නේද? අපි කියන ලොජික් වල ඒක සත්‍යයි. දැන් උදාහරණයක් ගත්තොත් පෘථුවිය ගෝලාකාර වේ. ඇත්තටම පෘථුවිය ගෝලාකාරයිනේ. අන්න එහෙනම් ඒක සත්‍යයි. කොළඹ වරායක් ඇත. කොළඹ වරායක් තියෙනනේ සත්‍යයි. කටුනායක ගුවන්තොටුපළක් ඇත. තියෙනවා සත්‍යයි. යාපනය නගරයක් වේ. සත්‍යයි. ශ්‍රී ලංකාවට මුහුදු තීරයක් ඇත. සත්‍යයි. සත්‍ය කියන්නේ ඔව්. ඉදිරිපත් කරන දේ බාහිර ලෝකේ කරුණුත් එක්ක පුතේ ගැළපෙනවා කියන්නේ. අසත්‍ය කියන්නේ අපි ඉදිරිපත් කරන දෙයක් බාහිර ලෝකේ කරුණුත් එක්ක ගැළපෙන්නේ නැහැ. අපි ඉදිරිපත් කරන දෙයක් බාහිර ලෝකේ කරුණුත් එක්ක සැසඳෙන්නේ නැහැ. සිද්ධිවාචක කරුණුත් එක්ක අනුරූප වෙන්නේ නැහැ. පෑහෙන්නේ නැහැ. අන්න එතකොට අපි කියන පුතේ ඒකට අසත්‍යයි කියලා. උදාහරණයක් ගත්තොත් මම කියනවා මෙහෙම. නුවර වරායක් ඇත. නුවර වරායක් පුතේ නැහැ නේද දැනට? ඉදිරියේදී තියෙන්න පුළුවන් දැනට මේ මොහොතේ නැහැ. අන්න ඒ නිසා අපි ඒකට කියන පුතේ අසත්‍යයි. පෘථුවිය හතරැස් වේ. අසත්‍යයි. පෘථුවිය වටා සියලු ග්‍රහලෝක ගමන් කරයි. අපි දන්න සූර්යයා වටා තමයි සියලු ග්‍රහලෝක ගමන් කරන්නේ. පෘථුවිය වටා නෙවෙයි. අන්න එහෙනම් ඒක අසත්‍යයි. යාපනයේ ශ්‍රී ලංකාවේ අගනුවර වේ. අන්න එහෙනම් අසත්‍යයි. සත්‍ය අසත්‍යතාවය එහෙම තේරුම් ගන්නවා. මේ සත්‍ය අසත්‍යතාවයේ සොයා බලන්න පුළුවන් ආකාර පුතේ දෙකක් ලෝකේ තියෙනවා. එකක් තමයි සංශ්ලේෂී අනිත් එක විශ්ලේෂී. එකක් සංශ්ලේෂී අනිත් එක විශ්ලේෂී. හොඳට මතක තියාගන්න වචන දෙක මාර වටින ගොඩාක් අවුරුදු වල බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට මේ සංශ්ලේෂී විශ්ලේෂී කියන දෙකෙන් ප්‍රශ්න එනවා. සංශ්ලේෂී විශ්ලේෂී. හරි. සංශ්ලේෂී කියලා කියන්නේ අපි යම්කිසි දෙයක සත්‍ය අසත්‍යතාවය හොයන්නේ ඇත්තටම බාහිර ලෝකේ කරුණුත් එක්ක සංසන්දනය කරලා. අපි යම්කිසි දෙයක සත්‍ය අසත්‍යතාවය හොයන්නේ මේ සිද්ධිවාචක ලෝකේ තියෙන කරුණුත් එක්ක ගලපලා අනුරූප වෙනවද කියලා බලලා. අපි ඒකට කියනවා සංශ්ලේෂී කියලා. ඒතර සංශ්ලේෂී වශයෙන් සත්‍ය වෙන ප්‍රකාශනක් තියෙනවා. සංශ්ලේෂී වශයෙන් අසත්‍ය වෙන ප්‍රකාශනක් තියෙනවා. බාහිර ලෝකේ කරුණුත් එක්ක ගැලපෙනවා නම් සැසඳෙනවා නම් අපි කියනවා ඒකට සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. ගැලපෙන්නේ නැත්නම් සැසඳෙන්නේ නැත්නම් අපි කියනවා සංශ්ලේෂී වශයෙන් අසත්‍යයි. දැන් උදාහරණයක් ගත්තොත් මම කියනවා මෙහෙම හිතන්නකෝ. සරල උදාහරණයක්. මම කියන ශ්‍රී ලංකාව දූපතකි. ඇත්තටම ශ්‍රී ලංකාව දූපතක්නේ. අන්න එහෙනම් ඒක බාහිර ලෝකේ කරුණුත් එක්ක ගැලපෙනවනේ. එහෙනම් වචනේ සංශ්ලේෂී. සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. මම කියනවා අනුරාධපුර ශ්‍රී ලංකාවේ අගනුවර වේ. පුතේ අනුරාධපුර ශ්‍රී ලංකාවේ අගනුවර නෙවෙයිනේ. ගැලපෙන්නේ නැහනේ. අන්න එහෙනම් ඒක සංශ්ලේෂී වශයෙන් අසත්‍ය වේ. සංශ්ලේෂී වශයෙන් අසත්‍ය වේ. සීගිරිය බලකොටුවක් වේ. ඇත්තරම සීගිරිය බලකොටුවක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න එහෙනම් ඒක සංශ්ලේෂී වශයෙන් සත්‍ය වේ. පිදුරු තලාගල ලෝ උසම ස්ථානයයි. ලෝකේ උසම ස්ථානයේ පිදුරු තලාගල නෙවෙයිනේ පුතේ එවරස්ට්නේ. ඒතර ලෝ උසම ස්ථානයේ පිදුරු තලාගලයි කියන එක බාහිර ලෝකේ කරුණුත් එක පුතේ ගැලපෙන්නේ නැහැ, සැසඳෙන්නේ නැහැ. අන්න එහෙනම් අපි ඒකට කියනවා ඒක සංශ්ලේෂී වශයෙන් අසත්‍යයි. හරිම සරලයි. අපි ඉදිරිපත් කරන යම් ප්‍රකාශනයක් බාහිර ලෝකේ කරුණුත් එක ගැලපෙනවා නම් ඒක සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. අපි ඉදිරිපත් කරන යම් ප්‍රකාශනයක් බාහිර ලෝකේ කරුණුත් එක ගැලපෙන්නේ නැත්නම් සැසඳෙන්නේ නැත්නම් අන්න ඒක සංශ්ලේෂී වශයෙන් අසත්‍යයි. දැන් ඊළඟට අපි බලන්නේ මේක අනිත් එක විශ්ලේෂී. පුතේ විශ්ලේෂී කියන එකේ සත්‍ය අසත්‍යතාවය හොයාගන්නේ පුතේ බාහිර ලෝකේ කරුණුත් එක නෙමෙයි. බාහිර ලෝක කරුණ. ඒ ප්‍රස්තුතේ පුතේ යෙදිලා තියෙන වචනවල අර්ථයට අනුව පදවල අර්ථයට අනුව පුතේ සත්‍ය අසත්‍යතාවය අපිට හොයාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා විශ්ලේෂී කියලා. බාහිර ලෝකේ කරුණුත් එක්ක නෙවෙයි
ඒ ප්‍රස්තුතයේ යෙදලා තියෙන වචනවල අර්ථයට අනුව තමයි අපි සත්‍ය අසත්‍යතාවය හොයාගන්න බලන්නේ. එතකොට ඒක විශ්ලේෂය. එහෙම නැත්නම් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා යම්කිසි ප්‍රස්තුතයක වාච්‍ය ගැන. පුතේ වාච්‍ය ගැන එක මම කියලා දෙන්නම් ඔයාලට තා පොඩ්ඩකින්. පොඩි විරාමයක් අරගෙන ඊළඟ කොටසෙන් අපි ඉක්මනින් පුතේ හම්බ වෙමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සමීර එදිරිසිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනිමු. වාච්‍ය කියන්නේ නිකන් සබ්ජෙක්ට් වගේ අදහසක්. වාච්‍ය උක්තය. වාච්‍ය පිළිබඳ වාචකයෙන් යම් විශ්ලේෂණයක් කරන ප්‍රස්තුත. විශ්ලේෂණයක් කරන විශ්ලේෂණයක් කරන ප්‍රස්තුතද කියනවා. විශ්ලේෂී ප්‍රස්තුත හැබැයි මතක තියාගන්න ඕන මේ විශ්ලේෂී ප්‍රස්තුත බගින් පුතේ මේ බාහිර ලෝකයේ පිළිබඳ අපිට නව දැනුමක් නව ඥානයක් ලබා දෙන්නේ නැහැ. මොකද පදවල අර්ථයත් එක තමයි සත්‍ය සත්‍යය හොයාගන්න. බලන්න උදාහරණයක්. ත්‍රිකෝණයට කෝණ තුනකි. ත්‍රිකෝණයට කෝණ තුනකි. ත්‍රිකෝණය කියනකොටම කියවෙනවා කෝණ තුනයි. බාහිර ලෝකේ කරුණුත් එක බලන්න යන්නේ නැහැ. හරිද? ත්‍රිකෝණයක් ගාවට ගිහිල්ලා මේ රිසර්ච් එකක් කරලා බලන් දෙන්නේ නැහැ. පරීක්ෂණයක් කරලා බලන් දෙන්නේ නැහැ. ත්‍රිකෝණයට අන්න කියවෙන කෝණ තුනයි. එහෙනම් ඒක විශ්ලේෂී වශයෙන් සත්‍යයි. අර ත්‍රිකෝණය කියන එක කෝණ තුනයි කියන එකත් එක්ක සෙට් වෙනවා, ගැලපෙනවා, අනුරූප වෙනවා. එහෙනම් ඒක විශ්ලේෂී වශයෙන් සත්‍යයි. සංශ්ලේෂී නෙමෙයි. වඳකත දරුවෙකු වැදුවාය. අපි දන්නවා වඳකත කියන්නේ දරුවෙක් වදන්න බැරි කාන්තාව. වඳකතට දරුවෙක් කවදාවත් වදන්න බෑ. එහෙනම් වඳකත කියන එකත් එක්ක වැදුවා කියන එක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. හරි අපේ භාෂාවෙන් වඳකතත් එක්ක වඳකත කියන වචනේත් එක්ක වැදුවා කියන වචන කිසිසේත්ම සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා වඳකත දරුවෙකු වැදුවාය කියන එක කවදාවත් වෙන්න බැරි ආශ්චර්යමත් දෙයක්. අන්න වඳකත කියන එකත් එක්ක වැදුවා කියන එක ගැලපෙන්නේ නැති නිසා අපි කියන එක බාහිර ලෝකේ කරුණුත් එක්ක බලන්නේ වඳද නැද්ද කියලා ගිහිල්ලා පරීක්ෂණ කළ එහෙම බලන් දෙන්නේ වඳකතර දරුවෙක් වදන්න බෑ. නේ වඳකත දරුවෙකු වැදුවාය කියන්නේ විශ්ලේෂී වශයෙන් අසත්‍යයි. තනිකඩයා යනු අවිවාහකයෙකි. හරිනේ. ඉතින් තනිකඩය කියන්නේ අවිවාහකයෙක්. පරීක්ෂණයක් කරන්න ඕනද නැහැ. තනිකඩය කියන්නේ අවිවාහකෙ. බාහිර ලෝකේ කරුණුත් එක්ක බලන්නේ තනිකඩය අවිවාහකයෙක් කියන කෙනා විශ්ලේෂී වශයෙන් සත්‍යයි. ගොළුවා කතා කරයි. ඉතින් ගොළුවා කතා කරයි කියලා කියන්න බෑනේ. ගොළුවා කියන වචනේත් එක්ක කතා කරයි කියන වචනේ ගැලපෙන්නේ නැහැ කියලා පේනවා. පදවල අර්ථයත් එක්ක මේක සෙට් වෙන්නේ නැහැ. එහෙනම් ඒක විශ්ලේෂී වශයෙන් අසත්‍යයි. දැන් ඔයාලා තේරුම් ගන්න මාර වටින දෙයක් මේ අපි කතා කරේ. සංශ්ලේෂී කියන්නේ මොකද්ද? විශ්ලේෂී කියන්නේ මොකද්ද? සංශ්ලේෂී කියන්නේ මොකද්ද? විශ්ලේෂී කියන්නේ මොකද්ද? එහෙනම් සංශ්ලේෂී කියන්නේ යම්කිසි දෙයක සත්‍ය අසත්‍යතාවය හොයා ගන්නවා බාහිර ලෝකයේ සිද්ධිවාචක කරුණුත් එක්ක සංසන්දනය කළා. විශ්ලේෂී කියන්නේ අපි යම්කිසි දෙයක සත්‍ය අසත්‍යතාවය හොයා ගන්නවා ඒ ප්‍රස්තුතයේ යෙදිලා තියෙන පුතේ වචනවල අර්ථයට අනුව පදවල අර්ථයට අනුව නැත්නම් යම් ප්‍රස්තුතයකේ සබ්ජෙක්ට් එක ගැන වාචකයෙන් ප්‍රෙඩිකේට් එකෙන් යම් විශ්ලේෂණයක් කරනවා නම් ඒ විශ්ලේෂී ප්‍රස්තුත. මම නිකන් උදාහරණ 10ක් විතර නිකන් කියාගෙන යන අපි බලමු මේවා. සංශ්ලේෂී සත්‍යද? සංශ්ලේෂී අසත්‍යද? විශ්ලේෂී සත්‍යද? විශ්ලේෂී අසත්‍යද? මෙන්න පළවෙනි උදාහරණය. පංචාශ්‍රේට පාද පහකි. පංචාශ්‍රේට පාද පහක් කිව්ව ගමන් අන්න පංචාශ්‍රේට පාද පහක් කිව්ව ගමන් ඔයාලට තේරෙනවා බාහිර ලෝකේ කරුණුත් එක බලන්නේ යෙදිලා තියෙන පදවල අර්ථයත් එක බලන්න. එහෙනම් මොකද්ද වෙන්නේ? මේක විශ්ලේෂී වශයෙන් සත්‍යයි. අන්න නවදිල්ලියේ ඉන්දියාවේ අගනුවර වේ. බාහිර ලෝකේ කරුණුත් එක බලන්න. එහෙනම් ඒක සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. වැන්දබුව සිය සැමියා සමග නගරයට යයි. වැන්දබුව කියන්නේ මිනිස්සේ නැති කාන්තාවනේ. එහෙනම් කොහොමද සැමියාත් එක්ක නගරයට යන්නේ? එහෙනම් විශ්ලේෂී වශයෙන් අසත්‍යයි. විශ්ලේෂී වශයෙන් අසත්‍යයි. විශ්ලේෂී වශයෙන් අසත්‍යයි. ශ්‍රී ලංකාවට ඇට්ලන්ටික් සාගරයේ පිහිටා ඇත. ගැලපෙන්නේ නැහැ බාහිර ලෝකේ කරුණුත් එක්ක. එහෙනම් ඒක සංශ්ලේෂී වශයෙන් අසත්‍යයි. සීගිරිය කලානිකේතනයේ සීගිරිය කලානිකේතනයක් විතර අපිට කියන්න පුළුවන්. එතකොට ඒක සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. අවිවාහකයන් යනු කසාද බැඳපු අයයි නෑනේ. අවිවාහකයා කියන එකත් කසාද බැඳලා කියන එක ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඒක විශ්ලේෂී වශයෙන් පුතේ අසත්‍යයි. නිර්වත් ස්ත්‍රිය මල්ගවුමක් ඇඳ සිටි. නිර්වත් කියනකොට ඒකෙන් කියවෙන්නේ මල්ගවුමක් ඇඳගෙන ඉන්නවා කියලා. නිර්වත් කියන්නේ මෙලෝ දෙයක් නැහැ. එහෙනම් නිර්වත් ස්ත්‍රිය මල්ගවුමක් ඇඳ සිටි කියන එක ගැලපෙන්නේ විශ්ලේෂී වශයෙන් පුතේ අසත්‍යයි. තව උදාහරණයක් ගත්තොත් එහෙම
දළදා මාලිගය නුවර පිහිටා ඇත වූ ගැලපෙනවා. එනම් එක සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. පේරාදෙණියේ විශ්වවිද්‍යාලයක් නැත ගැලපෙන්නේ නැහැ. සංශ්ලේෂී වශයෙන් අසත්‍යයි. පෘථුවිය ගෝලාකාර වේ. සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. සංශ්ලේෂී වශයෙන් සත්‍යයි. මෙහෙම ගත්තොත් කැලේ සතා වල් සතාය අන්න පදවල අර්ථයත් එක්ක ගැලපෙනවා. විශ්ලේෂී වශයෙන් සත්‍යයි. සිව්පාවුන්ට පාද 6කි අන්න විශ්ලේෂී වශයෙන් අසත්‍යයි. මම පොඩි අභ්‍යාසයක් වගේ එකක් කරේ. ඒක හොඳට අධ්‍යයනය කරන්න. හැමදාම MCQ ප්‍රශ්නයක් අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා සංශ්ලේෂී සහ විශ්ලේෂී අතර වෙනස හරියට තේරුම් ගන්න මාර වටිනා විභාගෙදී ඔයාලට ලකුණු කීපයක් ඔයාලගේ පේපරේට එකතු කරගන්න. හරි. දැන් අපි තව පොඩි විරාමයක් අරගෙන ඉතා ඉක්මනින් එනවා තවත් වැදගත් සංකල්ප කීපයක් කතා කරන්න. හරි. ඉක්මනින් අපි හමු මේ විරාමයෙන් පස්සේ. සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සමීර එදිරිසිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනිමු. විරාමයෙන් පස්සේ නැවත අපි හම්බ වෙනවා සිත ගුරු ගෙදර උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රමයේ වැඩසටහනින්. අපි දැන් පුතේ කතා කරන්න හදන්නේ ප්‍රස්තුතයක ප්‍රධාන අංග පිළිබඳව. ප්‍රස්තුතයක ප්‍රධාන අංග. එතකොට දැන් ඔයාලා දන්නවා ප්‍රස්තුතයක් කියන්නේ ලොජික් වල සත්‍ය හෝ අසත්‍ය විය හැකි අර්ථවත් විස්තරාත්මක වාක්‍යයක්. සත්‍ය හෝ අසත්‍ය වෙන්න පුළුවන් අර්ථවත් විස්තරාත්මක වාක්‍යයකට අපි කියන ලොජික් වල ප්‍රස්තුතයක් කියලා. අපි ප්‍රස්තුතයක වෙනම ඇගයුම් ගැන කතා කර සත්‍ය අසත්‍ය. එතකොට ප්‍රස්තුතයක පුතේ ප්‍රධාන අංග 4 දැනගෙන ඉදීම ඉතාම වැදගත් වෙනවා. ඔයාලට ඉස්සරහා තියෙන ප්‍රධාන ප්‍රතියෝගයේ ආනයන සංවාග තර්කයේ වර්ග තර්කයේ විශේෂයෙන් අන්තිමේදී හැමන ආඛ්‍යාතකරණය වගේ පාඩම් වලට ගොඩාක් වටිනාකමක් ලැබෙනවා මේ ප්‍රස්තුතයක ප්‍රධාන අංග පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔබ සතුව තියෙන එක. දැන් ප්‍රස්තුතයක් ගත්තට පස්සේ පුතේ ප්‍රස්තුතයක ප්‍රධාන අංග 4ක් තියෙනවා. එක තමයි ප්‍රමාණය. ප්‍රමාණය නැත්නම් ප්‍රමාණ ලකුණ කියලාත් කියන වැරදි නෑ. දෙක වාච්‍ය. වාච්‍ය S කියලා දානවා අපි සබ්ජෙක්ට්. ඊළඟට වාචකය අපි P කියලා දානවා. ඒකට කියන ප්‍රෙඩිකේට්. ඒ කියන්නේ වාචකය. වාචකය. 4 ඈඳුම. ඈඳුම හේවත් ගුණය. ඔන්න බලන්න මම පැහැදිලි කරලා දෙන ප්‍රස්තුතයක ප්‍රධාන අංග 4යි. ප්‍රමාණය, වාච්‍ය, වාචකය, ඈඳුම. ප්‍රස්තුතයක පුතේ ප්‍රධාන අංග 4ක් තියෙනවා. එහෙනම් ප්‍රමාණය, වාච්‍ය, වාචකය, ඈඳුම. හොඳට අහගන්න. එක ප්‍රමාණය ඕ ප්‍රමාණ ලකුණ, වාච්‍ය S දානවා, වාචකය අපි P දානවා, 4 ඈඳුම හේවත් ගුණය. එතකොට අපි මම මේක උදාහරණයක් මගින් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙහෙම ගත්තොත් සියලු මිනිසුන් මැරෙන සුළු වේ. සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියලා ගත්තොත් පුතේ ඕකේ ඇත්තටම ප්‍රමාණය කියන්නේ ඒ ප්‍රස්තුතයේ තරම විශාලත්වය හඟවන වචනනේ. ඒ කියන්නේ වාච්‍යයට කොච්චර ප්‍රමාණයක් වැටෙනවද කියලාක පෙන්වන්නේ පුතේ ප්‍රමාණ ලකුණ. ඒතර සියලු මිනිසුන් මැරෙන සුළු වේ කිව්වොත් ප්‍රමාණය තමයි සියලු. ඔයාලා ලකුණු කරගන්න පුළුවන්. කොලයක් අරගෙන ලියන්න ඕන සියලු මිනිසුන් මැරෙන සුළු වේ. අන්න සියලු කියන එක පුතේ ප්‍රමාණය නැත්තම් ප්‍රමාණ ලකුණ. අපි මේ ප්‍රස්තුතයේ කතා කරන්නේ කවුරු ගැනද? මිනිස්සු ගැනනේ. උක්ත වෙන්නේ මිනිස්සුනේ. උක්තවන වස්තු වර්ගය. අපි කතා කරන වස්තු වර්ගය. අපේ සාකච්ඡාවට බඳුන් වන වස්තු වර්ගයට අපි කියන පුතේ වාච්‍ය නැත්තම් සබ්ජෙක්ට්. කවුද? මිනිසුන් ගැන කතා කරලා මිනිසුන් තමයි වාච්‍ය වෙන්නේ. අපිට S දානවා සබ්ජෙක්ට් කියන අර්ථයෙන්. S දාන වරහන් ඇතුලේ. ඊළඟට මිනිස්සු සතු ගුණයක් ගැන අපි කතා කරා. ඒ කියන්නේ වාච්‍ය සතුව යම් ගුණයක්, යම් ලක්ෂණයක් පැහැදිලි කරන එකට අපි කියන පුතේ වාචකය. එතකොට මිනිසුන් සතුව ගුණය තමයි මැරෙන සුළු. අන්න ඒක තමයි වාචකය කියන්නේ. වාචකය. වෙනවද නැද්ද කියලා පැවැත්ම හෝ නොපැවැත්ම සරලව විග්‍රහ කරන්නේ පුතේ මේක ඈඳුමෙන්. අන්න සියලු මිනිසුන් මැරෙන සුළු වේ කියන එක තමයි පුතේ අපි ඈඳුම විදිහට සලකන්නේ. වේ කියන එක අපි ඈඳුම විදිහට සලකන්නේ. එහෙනම් ඔන්න සියලු මිනිසුන් මැරෙන සුළු වේ කිව්වොත් සියලු කියන්නේ ප්‍රමාණය, මිනිස්සු කියන්නේ වාච්‍ය, මැරෙන සුළු කියන්නේ වාචකය, වේ කියන්නේ ඈඳුම. මෙහෙම ගත්තොත් කිසිම ගැහැණියක් අවංක නැත. කිසිම ගැහැණියක් අවංක නැහැ. කිසිම කියලා කියන්නේ ප්‍රමාණය. ඊළඟට ගැහැණුන් කියන්නේ වාච්‍ය. අවංක කියන්නේ වාචකය. ඒතර නැත කියන්නේ ඈඳුම. කිසිම ගැහැණියක් අවංක නැත. ඒතර ප්‍රමාණය තියෙනවා. කිසිම ගැහැණියක් කියන එක පුතේ වාච්‍ය, අවංක කියන්නේ වාචකය, නැත කියන්නේ
ඈඳුම. කිසිම ගැහණියක් අවංක නැහැ. මෙහෙම ගත්තොත් සමහර මල් සදාකාලිකය. ඒතර සමහර කියන්නේ ප්‍රමාණය. සමහර කියන්නේ ප්‍රමාණය. මල් කියන්නේ වාච්‍ය. ඊළඟට සදාකාලිකයි කියන්නේ වාචකය. වේ කියන්නේ වෙන්නේ අපි ය කියවෙන්නේ සමහර මල් සදාකාලිකය. ය කියන්නේ ය ගැන තනි වචනේ තනි අකුර අපි ගන්නවා ඈඳුම විදියට. හරි? සියලු මල් සදාකාලිකය. ඊළඟට මෙහෙම ගත්තොත් එහෙම ගුරුවරු බොහොමයක්. දැන් ගුරුවරු බොහොමයක් උපාධිධාරීන් නොවේ. එතකොට ඔගේ ප්‍රමාණය පුතේ මැදට ඇවිල්ලා තියෙන. ප්‍රමාණය එහෙම මුලම තියෙන්න ඕන කියලා නීතියක් නේද? බොහොමයක් කියන එක තමයි පුතේ මේකේ ප්‍රමාණය. ගුරුවරු කියන එක තමයි මේකේ වාච්‍ය. ගුරුවරු සතුව තියෙන ගුණය තමයි යාළ උපාධිධාරීන්. අන්න ඒක තමයි වාචකය. වෙනවද නැද්ද කියලා කියන්නේ නොවේ කියන එකෙන් නොවේ කියන එකට අපි කියන පුතේ ඈඳුම. දැන් මෙහෙම ගත්තොත් මං කියනවා නීතිඥයින් කපටි නොවේ. ඒකේ ප්‍රමාණයක් පේන්නේ නැහැ. නීතිඥයින් කපටි නොවේ කියන එකේ පුතේ ප්‍රමාණයක් පේන්නේ නැහැ. එතකොට නීතිඥයින් වාච්‍ය. කපටි කියන එක වාචකය. නැත කියන එක ඈඳුම. බලන්න එහෙනම් ඒ නිසා සමහර ප්‍රස්තුතවල ප්‍රමාණයක් නැති වුණාට කමක් නැහැ. ප්‍රධානාංග හතරක් තියෙන ප්‍රමාණය වාච්‍ය වාචක ඈඳුම කියලා. නමුත් සමහර ඒවායි ඔය අංග හතරම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. ප්‍රමාණේ නැති ප්‍රස්තුත ඕන තරම් තියෙනවා. අපි ඉස්සරහට ඒව ගැන කතා කරමු. දැන් මම මෙහෙම ගත්තොත් බලන්න. මම කියනවා සමහර ගුණදායක බෙහෙත් මිලාදික වේ. ඕන පොඩි පටලැවිල්ලක් එනවා. සමහර ගුණදායක බෙහෙත් මිලාදික වේ. ප්‍රමාණය සමහර. මේක අපි කතා කරන්නේ බෙහෙත් ගැන නෙවෙයි පුතේ. අපි කතා කරන්නේ ගුණදායක බෙහෙත් ගැන. ගුණදායක බෙහෙත්. ගුණදායක බෙහෙත් තමයි පුතේ වාච්‍ය. එතන මිලාදික කියන එක තමයි වාචකය. නැත කියන එක තමයි ඈඳුම. සමහර ගුණදායක බෙහෙත් මිලාදික වේ. ඒතර වේ කියන එක ඈඳුම. ගුණදායක බෙහෙත් කියන එක වාච්‍ය. මිලාදික කියන එක පුතේ වාචකය. පටලව ගන්න එපා. පොඩි විරාමයක් අරගෙන ඊළඟ කොටසෙන් අපි ඉක්මනින් පුතේ හම්බුයි. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සමීර එදිරිසිංහ ආචාර්යතුමා සමග අපේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගනිමු. විරාමයෙන් පස්සේ නැවත අපි හම්බ වෙනවා සිත ගුරු ගෙදර උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රමයේ වැඩසටහනින්. සමහර ගැහැණු විවාහක වේ. දර සමහර කියන එක ප්‍රමාණයනේ. ගැහැණු කියන එක වාච්‍ය. විවාහක කියන එක වාචකය. වේ කියන එක ඈඳුම. මං කිව්වොත් එහෙම සමහර විවාහක ගැහැණු මෝඩ වේ කියලා. සමහර විවාහක ගැහැණු මෝඩ වේ කිව්වොත් සමහර කියන්නේ ප්‍රමාණය. අන්න දැන් මේකේ කතා කරන්නේ ගැහැණු ගැන නෙවෙයි. කවුරු ගැනද? විවාහක ගැහැණු ගැන. විවාහක ගැහැණු පුතේ වාච්‍ය. විවාහක ගැහැණු වාචකය. ඊළඟට මෝඩ කියන්නේ වාචකය. නැත කියන්නේ ඈඳුම. මෙහෙම ගත්තොත් මම කියනවා උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හදාරන මානවිකාවන් හැමෝම තාර්කික වේ. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හදාරන මානවිකාවන් හැමෝම තාර්කික වේ. අන්න ප්‍රමාණයේ තියෙන මැද හැමෝම. දර වාච්‍ය තමයි උසස් පෙළ තර්කය හදාරන මානවිකාවන්. මේ මුළු කෑල්ලම උසස් පෙළ තර්කය හදාරන මානවිකාවන්. අන්න වාච්‍ය. වාචකය තමයි තාර්කික. ඒතර වේ කියන එක තමයි පුතේ ඈඳුම. එහෙනම් ඔයාලට පේනවා ප්‍රස්තුතයක ප්‍රධානාංග හතරයි. ප්‍රමාණය, වාච්‍ය, වාචකය, ඈඳුම. ඕනනම් ඔය ප්‍රමාණයයි ඈඳුමයි කියන දෙකට කියනවා සම්බන්ධක අංග කියලා. ප්‍රමාණයයි ඈඳුමයි කියන දෙකට කියනවා සම්බන්ධක අංග කියලා. වාච්‍යයි වාචකයට දෙකට අපි කියනවා සමන්විත අංග. සමන්විත අංග කියන්නේ වාච්‍ය වාචකයේ, සම්බන්ධක අංග කියලා කියන්නේ ප්‍රමාණයයි ඈඳුමයි. ප්‍රමාණයෙන් ඒ වස්තුවේ ඒ අදාළ ප්‍රස්තුතයේ අපි කතා කරන වස්තු වර්ගයේ තරම විශාලත්වයේ පෙන්වනවා. සියලු, සමහර, ඇතැම්, පමණක්, බොහෝ, කොටසක්, ටිකක් ඔය වගේ වචන ගන්න පුළුවන්. ඊළඟට වාච්‍ය කියන්නේ අදාළ වස්තුවේ උක්තවන අපි කතා කරන වස්තු වර්ගයනේ. මිනිසුන්, ගිරවුන්, පළතුරු, ඡායාරූප, පරිගණක, උගතුන් ඕවා. අන්න ඒව සතුව තියෙන වාච්‍ය සතුව තියෙන ගුණයක් වාචකයෙන් පැහැදිලි කරනවා. අවංක, චපල, බුද්ධිමත් ඒ වගේ. ඊළඟට වෙනවද නැද්ද කියලා පැහැදිලි කරනවා ඈඳුමෙන්. වේ, නොවේ, ඇත, නැතය, තිබේ, නොතිබේ වගේ වචන දාන්න පුළුවන්. නිසා ප්‍රස්තුතයක ප්‍රධානාංග හතර පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබුණ කියලා පුතේ මම හිතනවා. එහෙනම් අංග හතරයි
ප්‍රමාණය වාච්‍ය වාචකය ඈදුම විශේෂයෙන් ප්‍රතියෝගයේ ආනයනයේ සංවාක්‍ය වර්ග තර්කයේ වගේ පාඩම් සාර්ථක කරගන්න මේ අද ලබාගත් දැනුම අනිවාර්යෙන් පුතේ ඔයාලට ඉවහල් වෙනවා. ඒ නිසා ඊතා පරිස්සමට මෙන්න මේ සංකල්ප පිළිබඳ නැවත වාරයක් පුතේ නැවත මේක අහලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. ඒ තමයි අපේ ඒකායන අරමුණ බලාපොරොත්තුව. එහෙනම් ඊළඟ දවසෙත් අපි මේ විදියට තර්ක ශාස්ත්‍රය හා සම්බන්ධ වැදගත් සංකල්ප කීපකින් පුතේ හම්බෙමු. සියලු දෙනාට ආයු බෝවන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.